අපි මේකට හොඳ කතාවක් මට කියන්න පුළුවන්. දැන් අවුරුදු 100ක් වෙනවා හෙල්මට් එකට. තාම ප්‍රශ්නේ කවදාකවත් කවුරුවත් විසඳලා නැහැ. ඒ හින්දා ඇඟ බේර ගන්න හෙල්මට් එක ඇඳගෙන මේ වැඩ කරන වැඩපොළට යනවා. ඒකයි කරන්නේ. එහෙම පරිසරයක කරන්න බෑ. ඒ හින්දා අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමා මගේ බලාපොරොත්තුව නම් පැහැදිලිවම ඔබතුමා පරිසර ඇමති වෙයි කියලා ඉදිරි රජය තුල. මොකද එහෙම නැතුව මේ ප්‍රශ්න විසඳන්න බෑ. මොකද ඒක අපි කල්පනා කරන්න ඕනේ. මේවා ආවේගයෙන් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. අද රටට වැරදුනෙත් ඒකයි. අපිට ප්‍රතිපත්ති ටික තියෙනවා. අපිට පතපොතෙන් සහ අපේ විද්වතුන් සකස් කරපු භෞතික සැලැස්මක් මේ රට වෙනුවෙන් තියෙනවා. ඒක සමාජ විවේචනයට කොතෙක් දුරට ලක් වුණාද කියන එක විතරයි ගැටලුවක් තියෙන්නේ. ඒ හින්දා ඒක විවේචනය හරියට සිදු කෙරුවොත් අපිට අවශ්‍ය කරන ක්‍රියාමාර්ගය ඉදිරියට යන්න පුළුවන්. ලෝකයේ වේගයෙන් වෙනස් වෙනවා. දැන් පේන්නේ ප්‍රතිඥාව දෙනකොට දරුවා කතා කරුවේ ට්‍රෙන්ඩ් එකක් ගැන. නේ? දැන් ඉතින් සිංහල ඉංග්‍රීසිත් වෙලා ඉංග්‍රීසි සිංහලත් වෙලා. ඉතින් මේක වැරදක් නෑ. ඒක මම වැරදි හැටියට දකින්නේ නෑ. නමුත් මේ වෙනස අපි තේරුම් ගන්න ඕන. මම අවුරුදු 46කට ඉස්සෙල්ලා පරිසරය ගැන කතා කරනකොට තිබුණ තත්ත්වේ නෙවෙයි අද තියෙන්නේ. අද කොවිඩ් එක නිසා කිසිම කෙනෙක් කියනවා නම් පරිසරයත් එක්ක මේ තියෙන සම්බන්ධතාවයේ අලුත් යථා තත්ත්වය කියන එක එදා තිබ්බ එක කියලා ඒක වැරදි. ඒක වෙන්නෙම නැහැ. ඒක වෙන්නත් බෑ. ඒක නොවියත් යුතුයි. හැබැයි එහෙමනම් මොකද්ද අපි බලාපොරොත්තු වෙන්නේ? අර ස්වාමින් වහන්සේ සඳහන් කරපු ඇමතිතුමාත් එක්ක කතා කරනකොට මට කිව්වේ සර් අපිට බින් අඟලක් හැම කෙනෙකුටම දෙන්න ඕනේ සර් අපි. මං කිව්වා ඉතින් ඔබතුමා දුන්නොත් අනිත් අයට දෙන්නේ නැද්ද? 225 දෙනාම බින් අඟල් ඉල්ලනවා. නෑ කියන්න. එතකොට කොහෙන්ද අපි දෙන්නේ? මේකයි රටේ ප්‍රශ්නේ. අද වෙනකන් ග්‍රාමීය සැලැස්මක් නැහැ. ගමේ හැම කෙනාටම බින් අඟලක් ඕනේ. ඒක තමයි දේශපාලන යථාර්ථය. නමුත් ඒක වෙනස් කරන්න ඕනේ. හැබැයි වෙනස් කරනවා නම් අපි කොහොමද ඒක කරන්න ඕනේ? අන්න පරිසරය එතනට ඇතුළත් වෙනවා. පරිසර හිතකාමීව ඉදිරිපත් වෙලා කරන්න පුළුවන්. හැබැයි ඒව කරනකොට හිත වෙනස් කර ගන්න ඕනේ. මනස වෙනස් කර ගන්න ඕනේ. ඒකට හොඳම අවස්ථාව මේ. අපි කවුරුවත් බලාපොරොත්තු නොවුණු මේ 336 වෙනි ආක්‍රමික ලෙඩ රෝගී emerging infectious disease දන්නවද? මෙතෙක් ආපු හැම එකම බහුතරයක් අපි යටපත් කරගත්තා අපේ හැකියාව. නමුත් මේ 336 වෙනි එක අපිව යටපත් කෙරුවා. කලින් SARS ආවා, MARS ආවා, ඉබෝලා ආවා, ඔය එක එක නම් වලින් ආවා. ඊටත් ඉස්සර ප්ලේග් කිව්වා 1916 වගේ කාලේ. නමුත් මේක වගේ අපිව යටපත් වෙච්ච තැනක් නැහැ. ඒකම මුළු ගොඩනගපු සංසිද්ධියම කඩා වැටෙනවා. ඒක මම හැමදාමත් කියපු කතාවක්. නමුත් දැන් හුඟක් අය කියනවා. දෙවියන් වහන්සේගේ නියෝජිතයා වෙන ලෝකේ ඉන්න පොප් වහන්සේත් කිව්වා මේ ක්‍රමය ගෙනියන්න බෑ. දුප්පත්කම තුරන් කරන්න බෑ මේ ක්‍රමයෙන් කියලා. දැන් ඔන්න ලෝකේ ස්ලයිග්ලර් කියන ආර්ථික විද්‍යා නෝබෙල් ත්‍යාගිලාභියෙකුත් කියනවා මේ ක්‍රමයෙන් නම් ඉදිරියට යන්න බෑ කියලා. දැන් තමයි ඔක්කොටම තේරෙන්නේ. මේ ක්‍රමවේදය වෙනස් වෙන්න ඕන. හැබැයි ආර්ථික විද්‍යාඥයෝනුත් ඒ ක්‍රමවේදය වෙනස් කරගෙන යනවා. අපිට අද කියනවා බාහිර අගයක් නැත්නම් බාහිර වැයක් ගැන externality cost කියලා එකක් තියෙනවා. ආර්ථික විද්‍යාව නවීන ආර්ථික විද්‍යාව හදරනවා නම් මේක අර ඍජු වාසියට වඩා වැඩි වෙන්න පුළුවන්. එහෙම වුණාම ක්‍රියාව නොකර ඉන්න තරමට අපි පෙළඹෙනවා. අන්න දැන් අලුත් දේවල් එනවා. ඉතින් හින්දා මගේ මේ අවස්ථාව පාවිච්චි කරන කරුණු දෙකක් කියන්න. අපි පුද්ගලයන් හැටියට මේ නව ගමනට සහාය දීම අනිවාර්යයෙන්ම සිදු විය යුතුයි. ලෝකයේ වෙන වෙනස්කම් අනුව මම ට්‍රම්ප් මහත්තයාට හරි කැමතියි. හුඟක් කහනවා ඇයි සර් එහෙම කියන්නේ කියලා පේන්නේ නැද්ද එයා කරන විකාර කියලා. මං කෝ ඒක ඇත්ත. හැබැයි එයා එකක් කිව්වා අපි හුඟක් අය අමතක වෙනවා. එයා කිව්වා I don't agree with globalization. ගෝලීයකරණයට මම එකඟ වෙන්නේ නැහැ කිව්වා. මම කියන්නේ ඇමරිකාව මුල්. ඉතින් අපි දෙයියනේ ඒක කිව්වා නම් අපේ රටට මේ ප්‍රශ්නේ තියෙනවද අපිට? දැන්නේ අපි ඒක කියන්න හදන්නේ ගම්පෙළ මහත්තයා. ඉතින් එතුමා හොඳයි එහෙමන. අනිත් හැමදේම එයා යකා නටනවා තමයි. නමුත් හොඳ දේ හොඳයි.
ගෝලීයකරණයට අපිත් යට වුණා 77න් පස්සේ. එන හැම කෙනාම ඒකේ වහල්ලු වුණා. වෙනස් කරන්න බෑනේ, ජනතාව ඉල්ලන්නේ වෙන එකක්නේ. අපිට බැරි වුණා ජනතා හඬ වෙනස් කරගන්න. ජනතා ඉල්ලීම් වෙනස් කරගන්න. අපේ ඕනෑකම් සහ අවශ්‍යතාවයන් අපිට වෙන් කරගන්න බැරි වුණා. අපි ඒක පරිසරය තුල කළ යුතුම කරුණක්. දෙවෙනි කරුණ තමයි ඔබතුමා පරිසරය අමති කරගැනීමේ වගකීමක් අප තුළ තියෙනවා කියන එක. මොකද ඒකත් අපි වගකීම් බාර ගන්න එපා. නැත්තම් අපි මම දන්න තරමට ඔය ක්‍රමවේද තුල තියෙන දේවල් බොහොම අමාරුයි. හැබැයි මෙතන යහපත් භාවයක් තියෙනවා. අපි මම ඍජුවම ජනාධිපතිතුමා එක්ක අද වෙනකන් ඇත්ත වශයෙන්ම කතා කරලා නැහැ. නමුත් එතුමා වෙනුවෙන් මම ඉදිරිපත් වෙන්නේ මේ අවස්ථාවක් නිසා. විවිධ අගමැතිතුමාලාත් ජනාධිපතිතුමාලාත් එක්ක ඍජුවම සම්බන්ධ වෙලා වැඩ කරලා තියෙන පුද්ගලයෙක් හැටියට අද අපිට ලොකු හයියක් තියෙනවා. විශේෂ තේරෙන ජනාධිපතිතුමෙක් ඉන්නවා. එතුමාත් එක්ක මේ ගමන යන්න පහසු වෙනවයි කියන එක. දැඩි තීරණ ගන්න පුළුවන්, අවශ්‍යතාවයේ අනුව කරන්න පුළුවන් පුද්ගලයෙක් අපිට ඉන්නවා. තුන්වෙනි කරුණ තමයි මේ හිටවන ගස් ගැන. හැමතිතුමා මට විනාඩියක් දෙන්න. මොකද මම කියවනේ මං ගස් හිටවනවට හරි අකමැතියි කියලා. ඒකට හේතුව මොකද? අපි ගස් හිටෙව්ව පැල හිටෙව්වට මොකටද? මාළඟ මෙතන තියෙනවා පැල හිටවන්න ඕන හේතු 18ක්. මම ඊයේ රෑ මගේ නරක පුරුද්දක් ක්‍රියාත්මක කරලා තොරතුරු හෙව්වා. හැමදාම රැයට කරනවා ගමුම. ඒක තමයි මගේ තියෙන නරක පුරුද්ද. ඒකයි මම මේ අද ඊයේ නෙවෙයි මගෙන් අහනවා සර් වෙනස් වෙලා කියලා. මම වෙනස් තමයි. අවුරුදු 40කට හිටපු කොටකම නෙවෙයි දැන් ඉන්නේ. හැබැයි හෙටත් මම වෙනස් වෙනවා. මම පරිසරයේ පුද්ගලෙක්. පරිසරයේ ඒකාකාර නැහැ, වෙනස් වෙනවා. ඒ වගේම තමයි මාත් වෙනස් වෙන්න කැමති. හැබැයි තොරතුරු පදනම මතයි මම වෙනස් වෙන්නේ. දැන් අපි එන්නේ ඉස්සෙල්ලා අතන කතා කරලා අලි ගැන කතා කරුවා. මම අලි 30 දෙනෙක් මම අධ්‍යක්ෂක හැටියට ඉන්න කාලේ ප්‍රතිස්ථාපනය කෙරුවා, ට්‍රාන්ස්ලොකේට් කෙරුවා. නමුත් අද මම කියනවා එකෙක්වත් කරන්න එපා. ඇයි එහෙම මම කියන්නේ? එදා මම දැනගෙන හිටියේ නෑ මෙහෙම අලියෙක් ගිහිල්ලා දැම්මම එයා ආපහු වෙයි කියලා. එයාගේ ජීවිතයේ තියෙන තත්ත්වය මම දැනගෙන හිටියේ නෑ. නමුත් එදා අපි දැක්කේ ඒක හොඳ විසඳුමක් හැටියට. කොට්ට මාරු හොඳට වැඩ කෙරුවා. ඒක මම දන්නවා. මොකද එහෙම අයින් කරවුවම ගමේ මිනිස්සු හරි සතුටු වුණා. ඒ හින්දා අපි මේ ප්‍රශ්නේ එහෙම කෙරුවා. නමුත් අද නම් කිසිසේත්ම කරන්නේ නැහැ. ඔය කිලෝමීටර් 5000ක් තියෙන අලි වැටවල් පටන් ගත්තේ මම. ඔක්කොමලා මට විරුද්ධ වුණා එදා. මං කිව්වා නෑ මේක මධ්‍යකාලීන විසඳුමක්. දැන් ඒක ප්‍රධාන හැමදාම විසඳුමක් බවට පත් වෙලා. වැරදි. తాවකාලිකව බෙහෙත් ගන්න ඕනේ සනීප වෙන්න. නමුත් ජීවිතේටම බෙහෙත් ගන්න බෑ සනීප වෙන්න. එහෙමනම් ඉතින් ඒ ලෙඩෙන් වැඩක් නැහැ. මිනිස් කමෙන්ත් වැඩක් නැහැ. එහෙම හිතන්න ඕනේ. ඉතින් ඒ හින්දා පැලට් එක හිටවන්න නිශ්චිත අරමුණක් ඇතුව. වීදියට දැන් පේන්නේ වීදි දිගේ හිටවන ලංකාවේ ගස් නැද්ද දෙයියනේ? තාමත් ටැබූබියා. දකුණු ඇමරිකාව ලංකාවේ හදන්න හදනවා. එහෙමයි තාම යන්න පාරේ ගිහිල්ලා බලා ගන්න. තාමත් ඒකමයි. තාම වෙනස් වෙලා නැහැ. මොකද ලේසියිනේ හිටවල බලන්න ඕනේ නැන්නේ හැදෙනවනේ. අර බලන්නේ නැහැ බැලෙනවා වගේ තමයි. එතකොට ඉතින් අතට පොඩ්ඩක් තට්ටුවක් දාලා ළමයව පොඩ්ඩක් සනසනවා විතරයි නේ. දැකලා ඇතිනේ නේ. මේ ප්‍රවෘත්තියක් පෙට්ටියේ තියෙන්නේ ඕක. ඔය කතාව. බලන්නේ නැහැ බැලෙනවලු. ඒ වගේ තමයි. ඉතින් හැදෙනවා හැදෙනවනේ. ඉතින් ඔය හැදෙන්න දෙනවා. ඒ හින්දා අවසන් කරන්න ගස් ටික මනාප වැඩියෙන් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඒ වැඩි ගස් ටික සියල්ලක්ම යම් කිසි අරමුණු සහගතව අපි ඔබතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා හිටවන්න. එතකොට ජීවිත කාලයටම මේ ක්‍රියාවලිය යථාර්ථයක් බවට පත් වෙයි. අපි ජනාධිපතිතුමාගේ වැඩසටහනේ කිරුවේ එතුමාගේ ගමන් බිමන් වලින් යන කාබන් ඩයොක්සයිඩ් මුක්ත වෙන ප්‍රමාණය තිර කරගන්න ක්‍රමවේදයක්. ඊට එහා යා යුතුයි කියලා මම හිතනවා.
ඊට මොකද අවම වශයෙන් දැන් ඔබතුමාම කිව්වේ ලක්ෂ 3ක් කියලානේ. මම කියන්නේ ඊට වැඩි වෙන්න අතර හොඳයි කියලානේ. එතකොට මේ වැඩි වෙන ප්‍රමාණය කොහොමද කරන්නේ? අපිට කැලෑ අවශ්‍යයි නම් වන රෝපණය නැවත අවශ්‍ය නම් මේ අපි සමහර කරන දේවල් ගැන මම විවේචනය කරනකොට මාත් එක්ක හුඟක් අය තරහයි. මම දන්නවා ඒක. නමුත් මම විවේචනය කරනවා. තේමාව තියෙන්නේ නගරේ වායුව පිරිසුදු කරගන්න. ගස් හිටවන්නේ කොහෙවත් කැලේක. මේ රාජ්‍යයන් කරපු දේවල්. ඉතින් මං අහුවා ඇයි කරන්නේ කියලා. නැසේ ඒක ජනාධිපතිතුමාගේ විෂයයට තියෙන කැලේ තියෙන ඒකයි. ඉතින් මං කොහොද ඉන්නේ කැලේ ජනාධිපතිගේ විෂය තිබුණාට තේමාව තියෙන්නේ වායුව දූෂණය අවම කරන්නනේ. එතකොට කොහෙද වායුව වැඩියෙන්ම දූෂණය වෙන්නේ කියන එක ඉස්සලා බලන්න එපයි. එතකොට ඒ අනුව වෙන්න ඕනනේ තමන්ගේ ක්‍රියාවලිය සිදු කරන්න ඕනේ. මෙන්න මේවා තමයි තියෙන්නේ අපිට ප්‍රශ්න. අපි මේක පැහැදිලි කරගත්තොත් මේ පරිසරය අපිට පවත්වාගෙන යන්න පුළුවන්. අපිට හොඳ පරිසරයක් මා දකින හැටියට බොහෝ දේවල් තුලින් පවතිනවා. ඒකේ වගකීම ඔබලා අත තියෙන්නේ ඉදිරි අනාගතය වෙනුවෙන් ලබා දීමට. එදාට වඩා අද පරිසර සංවේදී කියන එකත් කිසිම සැකයක් නැහැ. අපි පටන් ගන්නකොට මෝඩයෝ කිව්වා පිස්සෝ කිව්වා. නමුත් අද අපි ඔක්කොම මෝඩයෝ අපි ඔක්කොම මෙතන ඉන්න අයත් ඔක්කොම මෝඩයෝ සහ පිස්සෝ. එදා ඒ කියපු පදන මුඩ ගත්තොත් හාමුදුරුවොත් ඇතුළත්ත සමා වෙන්න. නමුත් එහෙම නැහැ. අද ඊට වඩා වෙනස් කියන්නේ ඒකයි. සමාජය එදාට වඩා හුඟක් වෙනස්. ප්‍රශ්න දිහා බලන්න ඕන ස්වරූපය ඊටත් වඩා වෙනස්. අපි ඒවා ඒ දිහාට ඒ විදිහට බැලුවේ නැත්නම් අපිට පරිසරයක් කොහෙත්ම නැති වෙනවා. අනිත් අය පරිසරය කොහොම හරි රකි. අපි මේ යන ගමන අපිට ලොකු කැපවීම් රාශියක් කරන්න වෙනවා. එදා දැක්ක දේමයි අදත් තියෙන්නේ අපේ මනස තුල. එදා ස්විච් එක දාලා අවශ්‍ය පහසුකම් ගත්තා. අදත් අපි ස්විච් එක දාලා අවශ්‍ය පහසුකම් ගන්නමයි තාම හදන්නේ. මේ මනස වෙනස් කරගන්න ඕන. ඒ ස්විච් එක දාලා ගත්ත පහසුකම් වලින් තමයි අපිට කොවිඩ් ආවේ. තව ලෙඩ එන්න තියෙනවා. ඉතින් මම කිව්වම කොවිඩ් බොහොම හොඳයි කියලා මට කිව්වා සර් මොනවද මේ කියන්නේ කියලා ගහ ගන්නත් ආවා. මං කිව්වා මේ ඉන්න පුතා. කොවිඩ් හොඳයි. පාඩමක් ඉගෙන ගත්තා. මොකද ඉගෙන ගන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ. එක්ක ගුටි ගන්න ඕන. එහෙම නැත්නම් තුට්ටු දෙන්න ඕන. ඒකට ඉතින් අපේ සාමාන්‍ය භාෂාව නම් මේ බ්‍රයිබ්. ඉස්කෝලේ යන්න සීනි බෝල දුන්නා. අරක දෙන්නම් මේක දෙන්නම් කියලා ඕගොල්ලෝ සතුටු වුණා නැහැ කියන්න කවුරුවත් මෙතන ඉන්නේ. දෙමෝපියන්ගෙන් කොච්චර ගුටි කෑවද? ඒ ගුටි කෑවේ Taman කැමති දේ කරලා ඒගොල්ලෝ අකමැති වුණ නිසානේ. නැත්තම් ඒගොල්ලෝ ගහනවද? නෑනේ. එහෙමත් නැත්තම් ඉතින් අර බ්‍රයිබ් එක දුන්නා. අපි ওই දෙකෙන් තමයි ඉගෙන ගත්තේ. දැන් එකක් කරන්න බෑනේ. දැන් ගහන්න බෑනේ. අත තියන්නවත් බෑනේ. මොකද අයිතිවාසිකම්නේ. ඉතින් කොහොමද ඉගෙන ගන්නෙ? ඉගෙන ගන්න ක්‍රමයක් නැහැ. එහෙමනම් ඉගෙන ගන්න තියෙන්නේ දැනුවත් වීම හරහා විතරයි. නමුත් ඒක වීමට මේක හැදිලා තියෙන්න ඕන හරියට තේරුම් ගන්න. අන්න එතනට යමු අපි. මේක හොඳ ආරම්භයක්. නැවතත් මම ඔබතුමාට කියනවා මනාප තුනෙන් ලක්ෂ තුනෙන් සැහැන්න එපා. ඊට එහාට යමු. පුළුවන් තරම් එහාට යමු. ඒකම අපි සියලු දෙනාම ඔගොල්ලෝන්දි මම Facebook නෑ. හරි ඕ වගේ මගේ නෑ. මොකද මට ඒක මනාප වුන්නේ නෑ, කැමති වුන්නේ නෑ, මට වෙලාවක් නෑ. ඒකෙමුත් ඉල්ලන්න. කොළඹට ඡන්දේ විතරක් නෙවෙයි රටට ඉල්ලන්න ඇමතිතුමා හැටියටත්. එතකොට ඒ හඬත් දකින ඉන්නවනේ. එතකොට ඒගොල්ලෝ හරි කියයිනේ හරි එහෙනම් අපි මේ දේ කරමු කියලා. මොකද ඔය රාමුව ඇතුලේ සමහරලාට ඕවා අවශ්‍යයි නෑ ගමපිල්ල මහත්තයා. නැත්නම් ඉතින් අර අපි ඔයගොල්ලෝගේ භාෂාවෙන් කියන සප් එක නැත්තම් පත්වීමක් නැති වෙන්න පුළුවන් නේ. ජනතා සහයෝගය බලාපොරොත්තු වෙන තැනට අපි රැල්ලත් මේක ASCIIම හදන්න. හරි. පින් සිද්ධ වෙනවා සියලු දෙනාටම. ඕගොල්ලොත් දැන් ගිහිල්ලා ගහක් හිටවන්න. එතුමා වෙනුවෙන් දැන් ගිහිල්ලා පැලක් හිටවන්න. හිටවල බලා ගන්න. එතකොට එතුමාට ආශිර්වාදයක් ලැබෙයි ඒක හරහා. නැත්නම් ඉතින් අපි මෙහෙම කළා කියලා ඉවරලා යනවා තමයි. එහෙම බෑ. මම කියන්නේ නැහැ නේ හිටවනවා කියලා. මම කිව්වනේ මම අකමැති කියලා ගස් හිටවන්න. හිටෙව්වා තමයි ඉතින් ඔය තැන් වල හිටවනවා. ඒවා ඉතින් සමහර තැන් වල නම් තියෙනවා මේක අස්සෙත් එකක් තියෙනවා එහා පැත්තේ. මේක පටන් ගන්නකොටත් ඔය එහා පැත්තේ ගහක් හිටෙව්වා ඒක තියෙනවා තාම. හැමදාම මේක අස්සෙට එනකොට බලනවා තාම තියෙනවා. ඉතින් මොකද ඒක මම බලා ගන්න නැහැ. මේක ඉන්න අය බලා ගන්න හින්දා කමන්නේ. මට හිටවන්න තැනක් නැහැ. ඕගොල්ලෝ තැනක් හොයාගෙන හිටවගෙන ඒක බලා ගන්න. පින් සිද්ධ වෙනවා අවසරයි සෝම.